ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. කැබිනට් කුට්ටම අනන්න ළඟයිද? අමාත්‍යංශ 10ක විෂයපතයන් සහ ආයතන වෙනස් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්. ලොහාන් සිටි රාජ්‍ය අමාත්‍යංශයේ විෂයපතය අලිසබ්‍රිට. බැසිල්ගේ 10ක් අගමැතිට. විමල්ටත් එකක්. දිගටම කල් යන ඡන්ද. විදුලිය කපන්න කාලසටහනක් අද එළියයි. මෛත්‍රී ගැන ෆයිල් 7ක් රවී ළඟ. යහපාලන ආණ්ඩුව විනාශ කළේ මෛත්‍රී. යහපාලනයේ හිටපු මැති ඇමති සහ මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා. අලුත් සිලින්ඩර් ඇතුලේ පරණ ගෑස්ද? නාවල පිටියෙන් ඔමික්‍රෝන් ආසාදිතෙක්. රෝගියා ඉන්දියන් ජාතිකයෙක්. ශ්‍රී ලාංකික බිරිඳටත් කොවිඩ්. ඉන්දියාවේ ගීත කෝකිලාවියටත් කොවිඩ්. ඉන්දිය පාර්ලිමේන්තුවේ 400කට වැඩි පිරිසකටත් කොවිඩ් වෛරසය ආසාදනය වෙයි. ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතින් මිලියනය පසු කරයි. කොළඹ වරාය තවදුරටත් පුළුල් වෙයි. නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් හෙටින් නැරඹෙයි. කාදිනල් හිමිගේ චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි. මහජන බැංකුව චීන අසාදු ලේඛනයෙන් ඉවතට. පහළටම වැටුණු ලංකාව. සජිත්ගේ අනාවරණය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 5 වන මහලින් පැන කතක් මියයි. නව නිවුන්නලි පැටවුන් දිසා සහ සජ්ජන ලෙස නම් ලබයි. දැන් දේශීය පුවත්. අමාත්‍යංශ 10ක විෂයපතයන් හා කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සරින් යුතුව නව කැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සංශෝධනයට අනුව ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යංශය අහෝසි කර තිබීම විශේෂත්වයක්. අග්‍රාමාත්‍යවරයාගේ බලය තවදුරටත් පුළුල් කරමින් මුදල් අමාත්‍යංශයේ සතු ආයතන 10ක් අග්‍රාමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා. විමල් වීරවංශ මහතා සතු අමාත්‍යංශයට තවත් එක් ආයතනයක් එක් කර තිබීම තවත් විශේෂත්වයක්. එම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ යටතට බෞද්ධ පුනරුද්ධාර මුදල සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථ සාධක සංගමය එක් කර තිබෙනවා. එමෙන්ම බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ යටතට බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහාභාරකාර දෙපාර්තමේන්තුව එක් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම මෙතෙක් මුදල් අමාත්‍යංශය යටතේ පැවති ආයතන 10ක් අගමැතිවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් අමාත්‍යංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය මින් ඉදිරියට අධිකරණ අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කටයුතු කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය එම ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එහි කාර්යයන් සහ ක්‍රියා පටිපාටි සියල්ල අලි සබ්‍රි අමාත්‍යවරයාගේ අධිකරණ අමාත්‍යංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා අමාත්‍ය දුහුරය දරන කර්මාන්ත අමාත්‍යංශයේ යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පත් කර තිබෙනවා. එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයේ යටතට පවරා තිබෙනවා. මේ අතර ඩී.වී. චානක රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතට ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධනය කිරීම එම ගැසට් නිවේදනයෙන් සිදු කර තිබෙනවා. එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ යටතට මෙම ගැසට් නිවේදනයෙන් පත් කර තිබෙනවා. අපේ රටේ මැතිවරණ දිගින් දිගටම කල් යනවා. එවන් පසුබිමක පළාත් පාලන ආයතන සභිකයන්ගේ දූර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි.
අපේ රටේ මැතිවරණ නියමිත කාලවකවානු වලට පවත්වන්නේ නැති බවට පැවති රජයන් වලට මෙන්ම වත්මන් රජයටද දිගින් දිගටම චෝදනා එල්ලවනවා. අතුරුදන් වූ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද පසුගිය දිනවල කතා බහ කළද එය පසුව යළිත් අමතකව ගිය මාතෘකාවක් බවට පත් වුණා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාතෘකාව යලි කරලියට පැමිණියේ 2021 වසරේ ජූලි මාස 25 වනදායි. ඒ එදින සිට දින 16ක් තුළ ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට විශේෂ අමාත්‍යවරයාට බලතල හිමිවීමත් සමගයි. එදින සිට පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා විශේෂ අමාත්‍යවරයාට බලතල හිමි වැත්තේ වසරක් ඉක්මවන තුරු පමණයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මාස 10 වනදා පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැත්නම් එය 2023 වසරේ පෙබරවාරි මාස 10 වනදා දක්වා කල් දැමිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අවසන් වරට මෙරට පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ 2018 වසරේ පෙබරවාරි මාස 10 වනදායි. මේ අතර පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නිල කාලය සංශෝධනය කරමින් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ යටතට පත් කර ඇති පසුබිමකයි එලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ. මෙම නව සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කළේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි. අදාළ ගැසට් නිවේදනයට අනුව එම සභිකයින්ගේ නිල කාලය 2023 වසරේ මාර්තු මාස 19 වනදා දක්වා සංශෝධිත ගැසට් පත්‍රයට අනුව දීර්ඝ වනු ඇති. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මැතිවරණය පිළිබඳව මම කලින් සඳහන් කර ආකාරයට වසරකින් කාලය දීර්ඝ කරලා තිබෙනවා. එක පැත්තකින් මේ රටේ යහපත් වාතාවරණයක් නොමැති වීම සෞඛ්‍ය පැත්තෙන්, අනිත් පැත්තෙන් අපි සඳහන් කළ ආකාරයට අදාළ පළාත් පාලන ආයතනවල කාලය වසර දෙකක් ගත වුණේ පසුගිය රජයේ පැවති සමයේ නිසා ඔවුන්ට ප්‍රමාණවත් වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට සාධාරණ කාලයක් ලබා දීම යහපත් කියන සිතුවිල්ල අපි සෑම කෙනෙකුටම තිබෙනවා. ඒ කරුණු දෙක මුල් කරගෙන තමයි වසරක කාලයක් මේ දීර්ඝ කිරීම ලබා දීලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඔබ දන්නවා ඒක අපේ රජයේ කාලේ ආරම්භ වෙච්ච එකක් නෙවෙයි. පනත සංශෝධනය කරන්නට කටයුතු ආරම්භ කළා පසුගිය රජයේ සමයේදී. එම පනත සංශෝධනය කිරීමකින් තොරව නැවත වර්තමානයේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම අපහසුතාවයක් තිබෙනවා. හැබැයි රජයේ පිළිබඳවත් අවධානය යොමු කළා මේ වසර තුලදී එම ඡන්දය පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සකස් කිරීමට කටයුතු කරනවා. මේ මැතිවරණයේ කල් දැමීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මැතිවරණයක් කරන්න මිනිස්සු ගාවට යන්න බැරි වෙච්ච ආණ්ඩු, බය වෙච්ච ආණ්ඩු දැන් මොකද කරලා තියෙන්නේ? තමන්ගේ ජනමතය විමසන වෙනුවට තමන්ට තියෙන නීතියෙන් ලැබිච්ච අවසරයක් පාවිච්චි කරලා පළාත් පාලන මැතිවරණේ වසරකට කල් දාලා තියෙනවා. ජනතාවගෙන් එන විරෝධයට මුහුණ දී ගන්න බැරි වීම තමයි මේකට හේතුව. ආණ්ඩුව ෆේල් නැත්තම් මේ සමස්ත ඇමතුරු දක්ෂයි නම් දැන් තියලා බලන්නකො පළාත් පාලන ඡන්ද දේශපාලනික ඡන්දයකට එන්න බය නම් ඒ ඡන්දය තියලා පරාජය වෙන බය නම් පැහැදිලිව කියන්න ලැජ්ජ නැතුව. අවුරුදු 5කට බලය දීලා තියෙන අවුරුදු 5කට බලය අරගෙන වරායවල් අවුරුදු 50කට විකුණන්නයි විදුලි බලාගාර අවුරුදු 99කට විකුණන්නයි ඒව කරන්න ඉඩ දෙන්න බෑ. මේකට එරෙහි පුළුල් මහජන බලයක් මහජන මතයක් ගොඩ නැගිය යුතුයි. තව අවුරුදු 3ක් අපිට බලය දීලා තියෙනවා. අපි මේක දාලා යන්න ආපු ආණ්ඩුවක් නෙමෙයි. කවුරු පිළිනුම් ගැහුවත් ජනතාව ලබා දීලා තියෙන අවුරුදු 5කට ඒ වර්ෂ 5 තුලදී අපි සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ප්‍රාදේශ සභා කල් දාලා නීත්‍යානුකූලව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පෙන්නලා තියෙනවා අපිට දැන් ජනතාව ඉස්සරහට යන්න බෑ කියලා. මේ ප්‍රාදේශ සභා මැතිවරණ ඉදිරිපත් වුණොත් ආණ්ඩුවේ ආයතන වලින් මං හිතන්නේ 10%ක්වත් ඒගොල්ලන්ට ජයග්‍රහණය කරන්න බැරි බව ඒගොල්ලන්ගේ සමීක්ෂණ වාර්තාවල තියෙනවා. ඒ නිසා ඒකට බයයි තමයි මේ මැතිවරණේ කල් දැම්මෙන්නේ. පරණ ගෑස් නම් පිපුරුවේ සංයුතිය වෙනස් කළ නිසා බව අප දන්නවා. නියම සංයුතියට ඇති ගෑස් සිලින්ඩරයකුත් දැන් අද පුපුරා ගොස් තිබෙනවා. ඇත්තටම සිලින්ඩරයේ එළියේ ප්‍රමිතිය සටහන් වුණාට ඇතුලේ තිබුණේ පරණ ගෑස්ද. ගෑස් සමාගම් වැඩි ධාරිතාවයකින් යුතුව වෙළඳපළට ගෑස් නිකුත් කරමින් සිටිනවා. මේ විදිහට වෙළඳපළට නිකුත් වෙන්නේ ප්‍රමිතිගත ගෑස්ද කියන එක ජනතාවට ප්‍රශ්නයක්. ඒ තවදුරටත් ගෑස් ආශ්‍රිත පිපිරීම් අඩු වැඩි වශයෙන් වාර්තා වීම හේතු වෙනුයි. අදත් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් ගෑස් ආශ්‍රිත පිපිරීම් කිහිපයක්ම වාර්තා වුණා. පිපිරීමට හේතු වූ ගෑස් සිලින්ඩරය සතියකට පෙර වෙළඳපළෙන් මිලදීගත් බවයි නිවැසියන් පවසන්නේ.
පිපිරීමට හේතු වූ ගෑස් සිලින්ඩරය සති දෙකකට පෙර වෙළඳපළෙන් මිලදීගත් බවයි නිවසියන් පවසන්නේ. 20 තමයි ගෑස් සිලින්ඩරේ ගෙනාවේ බණ්ඩාරල. මං උයන ඉවර වෙලා ලිප ඕෆ් කරලා තිබ්බේ. භාගයක් විතර try කරලා නිවන්න ගෝණියම දාලා try කරා හරියන්නේ නැහැ. ගෑස් ගන්නලා සති දෙකක්. නව සංවිධිය සටහන් කළ ගෑස් සිලින්ඩරයක් කාන්දු වීමේ පුවතක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. සිලින්ඩරේ මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන කියපු නිසා අපි ගත්තා. ඒ ආරක්ෂිතයි කියන සිලින්ඩරේ තමයි මම පාවිච්චි කළේ. මෙර රතු පාට ලේබල් එක තියෙන එක හොඳයි. මේක ඒගොල්ලන් ඇහුවාම කිව්වා මේක බය වෙන්න දෙයක් නැහැ. මේක ඒ ජීවිතයක් විනාශ වුණත් මේකට වගකීමක් ගන්න කෙනෙක් නැහැ. ඉතින් මේ පාඩුව අපි විඳ ගන්න වෙන්නේ. ප්‍රමිතියෙන් යුතු ගෑස් වෙළඳපළට නිකුත් කරමින් සිටින බව ගෑස් සමාගම් දිගින් දිගටම පවසනවා. අලුත් ගෑස් සිලින්ඩරත් දැන් පුපුරනවා. පැය ගණන් පොලිමේ ඉඳලා ගෙදර අරන් යන ගෑස් සිලින්ඩරයත් පුපුරනවා නම් මේකට වගකිව යුත්තේ කවුද? ප්‍රශ්නය ඇත්තේ තවමත් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදාළ ආයතන සහ බලධාරීන්ට නිදැල්ලේ ඕනි දේ කරන්න ඉඩ දීලා තියෙන එකයි. මේ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන තාක් මේ ප්‍රශ්නය විසඳාගත නොහැකි බව මතක් කළ යුතුයි. සියත ප්‍රවෘත්ති අප දිගින් දිගටම අවධාරණය කරන්නේ තවත් පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන්නේ නැතුව වැරදිකරුවන්ට හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි කියලා. වෙනතට කුකුලත් අතින්නරන් උදේම ගෑස් පොලිමට ආපු පාරිභෝගිකයින්ගේ යම් අඩුවීමක් අද හැටන් සහ ගාල්ල ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. ගෑස් රැගෙන ගාල්ලට පැමිණි ලොරි රථයට අද පාරිභෝගිකයන් එනකන් බලන් ඉන්න සිදු වුණා. පසුගිය දිනවල ගෑස් සඳහා වැඩි ඉල්ලුමක් දක්නට ලැබුණු කොළඹ නගරයේද ඇතැම් ප්‍රදේශවල ගෑස් මිලදී ගැනීමට ජනතාව තුළ වැඩි උනන්දුවක් අද දක්නට ලැබුණේ නැහැ. ගේන කට්ටිය ඉන්නවනේ. ඒලා පොලිමෙන්ට බෑනේ. ඒගොල්ලෝ වෙලා කියන අපිට වෙලා පුළුවන් නම් පොලිමෙන්දලා අපිට අරන් දෙන්න ඔයගොල්ලෝ 500ක් දෙන්නම් කියලා. අපි අරන් දෙනවා ඒගොල්ලන්ට එච්චරයි. සමහර මිනිස්සු වෙන වගේ හිතනවා. ඒ වෙලාවට කට්ටිය එනවා කට්ටිය බාර දීලා තියෙන එයාලා ටෙන්ඩර් බේන රේට අපි ඒ නිසා අපිට දීලා යනවා. ඒ වගේ මේක අපි එළි වෙනකම් ප්‍රශ්න කරලා දෙනවා. අපිට තේ බොන්න කීයක් හරි දීලා යනවා. ගෑස් පෝලිම් අඩු වුණත් සුපුරුදු පරිදි අදත් භූමි තෙල් පෝලිම් දක්නට ලැබුණා. ඡන්දේ දාන්න කාලත් ඉස්සරහ මේ බූත් එකට ගිහලා ඉරලා දානවා. අපේ අම්මලා කියනවා හැබැයි මේ සැරේ තමයි මේ රටේ මේ වගේ සිද්ධ වෙලා තියෙන S2 පේන්නේ. ඒ ලිපපත්තු කරන්න බෑ. මෙතන බේරිලා ගියා නම් ගෙදර පිපිරෙනවා. එමත් දාම ජීවිතේ දැන් බය වෙලා යන්නේ. පලිගැනීමක් මේ පලිගන්නේ. තිබුණ වෙනසට දොස් පැවරුවා. මේ වෙනස ඊට වැඩිය හොඳට තියෙනවා. අපි හිතුවේ මෙයා හොඳට කරයි කියලා බලනකොට කොහෙද අනේ වන්දන්නේ ඇයි මේම කරන්නේ කියලා. මේ හැමදාම කනවා පරිප්පුව. මට නම් තේරෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඇත්තටම අපේ ළමයි අනාගතේ මොනවා වෙයිද දන්නේ. මෙලෝ රහක් නැති ආණ්ඩුවක් මේකන. මේ අතර ගාල්ල හිනිතුම ප්‍රදේශයේ සමගි ජන බලවේග පන්දම් විරෝධතාවයක් පැවැත්වුණා. එහිදී දරලිපක් දෝලාවෙන් රැගෙන ගියේ මේ ආකාරයෙන්. අද දවස ඇතුළත කිසිදු විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් ඊට කාලසටහනක්ද විදුලි බල මණ්ඩලය ප්‍රසිද්ධ කර තිබෙනවා. එම කාලසටහනට අනුව ඉරිදා දිනේදී පමණක් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. ප්‍රමාණවත් ලෙස දැවිතෙල් ලැබුණේ නැතිකම සහ බලාගාරවල ඇති වූ දෝෂ කිහිපයක් නිසා විදුලිය ජනනය කිරීමේ කටයුතු වලට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් වරින් වර විදුලිය කැපීමට විදුලි බල මණ්ඩලයට සිදුව තිබෙන අතර විදුලිය බිඳ වැටීම හේතුවෙන් ජනතාව පත් වූයේ දැඩි අසීරුතාවයකටයි. කෙසේ වෙතත් අද දින කිසිදු විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවනවා නම් ඊට කාලසටහනක් නිකුත් කිරීමටද විදුලි බල මණ්ඩලය ක්‍රියා කර තිබෙනවා. කෙසේ නමුත් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ දින ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවක් කිසිසේත්ම සිදුවන්නේ නැති බවයි. නිකුත් කර ඇති විදුලි කප්පාදු කිරීමේ කාලසටහනට අනුව ශ්‍රී ලංකාව ABCD ලෙස කලාප 4කට බෙදා විදුලි කප්පාදු කිරීම සිදුවනවා. ඒ අනුව සවස 5:30 සිට 9:30 දක්වා දිවයින පුරා විවිධ ප්‍රදේශවල පැයක කාලය බැගින් මෙම කප්පාදු කිරීම සිදුවන බවයි එම කාලසටහනේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් එම කාලසටහනට අනුව ඉරිදා දිනේදී විදුලි කප්පාදු කිරීමක් සිදුවන්නේ නැහැ. මේ අතර විදුලි කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මෙලෙස අදහස් පළ වුණා.
නිශ්චිත වශයෙන් මේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණාද මැතිතුමා? මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. ඇත්තටම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සියලු අංශ කැඳවලා ඊයේ දිනේදී සාකච්ඡාවකුත් පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමාගේ ඉල්ලීම වුණේ ජන ජීවිතයට බාධාවක් නොවන පරිදි මෙම අර්බුද කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන්න කියන කාරණේ. පෙරදිව සඳහන් කර ආකාරයට විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කරලා තිබෙනවා වැඩසටහනක් විදුලිය කපාදු කිරීම පිළිබඳව. දැනට පවතින තත්ත්වයන් යටතේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙලා තිබෙනවා. එය යථාවත් කිරීමට තවත් දින 9ත් 10ත් අතර කාලයක් ගතවන බව තමයි විදුලි බල මණ්ඩලයේ අදහස. එම ජනන යන්ත්‍රය නැවත ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසුව ඒ පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ආසන්න වශයෙන් දින 9ක් ගත වෙනවා නම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ 20 වන දින කියන කාරණය. එතකොට දැනට සපුගස්කන්ද බලාගාරය වෙනුවෙන් අවශ්‍ය දැවිතෙල් යම් ප්‍රමාණයක් රට සතුව තිබෙනවා. ඒක ක්‍රමානුකූල මුදා හැරෙමින් තිබෙනවා. ඒ නිසා ඉදිරි දින 5ක කාලය ඇතුළත අපිට මේක කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් ඔබ සඳහන් කළ ආකාරයට ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව යම් පමණකට අපිට මතුවෙන්න පුළුවන් ඉදිරි දින 10ක කාලය තුල. එහිදී මේ ඉදිරිපත් කරලා තිබෙන සැලැස්මට අනුව යම් අවස්ථාවලදී යම් විදුලිය බිඳ වැටීමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි පූර්ව දැනුම් දීමක් හැටියට විදුලි බල මණ්ඩලය මේ දැනුවත් කිරීම කළා තියෙන්නේ. විදුලිය ඇත්තටම ගෘහස්තව ඕන වෙන්නේ රාත්‍රියට. දහවල් කාලයේදී බොහෝ විට විදුලිය වැදගත් වෙන්නේ කර්මාන්ත ශාලාවලට. කාලයක් දිවා රෑ නැතිව විදුලිය කැපුවා. ජෙනරේටර් මිල අහස උසට ගියා. විදුලි කප්පාදුව අවසානයේ එවකට ඇමතිව සිටි කරු ජයසූරිය මහතා ඉතා සැලසුම් සහගතව පරිපාලනය කොට නතර කළා. අද ආපසු විදුලිය කපන අඳුරු යුගයකට රට තල්ලු කරන්න හදන්නේ කාගේත් දුර්වල පරිපාලනය නිසාදැයි ජනතාව ප්‍රශ්න කරනවා. ඇත්තටම කාබනික පොහොර පිළිබඳ ගැටලුව යළි කරලියට ඇවිත් ලෝකයේ කොහෙන් කාබනික ගෙන්නුවත් එය අපේ රටේ කෘෂිකර්මාන්තයට බරපතල තර්ජනයක්. ඒ අහිතකර ශුද්‍රජීවීන් එන්න පුළුවන් නිසායි. චීන පොහොර නැවෙන් වෙන්න ගිය විනාශය නතර වුණේ 99. නමුත් දැන් රාජ්‍ය ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයත් එක්ක ඒ චීන පොහොර නැවේ අවධානම යළි මතුවෙලා. ලෝකයේ දියුණු රටවල් වලට කාබනික පොහොර ආනයනය කරනවා. හැබැයි මේ අපේ රටට එවන්න හදන චීන කාබනික පොහොර වගේ නෙවෙයි. චීනයේ ශින්ඩාවෝ සමාගම ලෝකයේ දියුණු රටවලටත් කාබනික පොහොර යවනවා කියලා. චීන පොහොර වලට කැමති අය පුනා කියනවා. ඒ පොහොර කිලෝවයි අපට ආව පොහොර කිලෝවයි මිල වෙනස අහලා බලන්න. අපට ඒ රටවල් වලට යවන කාබනික පොහොර ගෙන්නන්න බෑ. ඒ තරමට මිල අධිකයි. අපට ආපු චීන පොහොර නැවේ අහිතකර ශුද්‍රජීවීන් අඩංගු බවට සහතික කළේ අපේ ශාක නිරෝධායන අංශයයි. එහි සිටින වෘත්තිකයින් තම කාර්ය අකුරටම ඉටු කළ බව සත්‍යයක්. නමුත් රාජ්‍ය ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ පැවසුවේ අපේ රටේදී චීන පොහොර හොඳ නෑ කිව්වට සිංගප්පූරුවෙන් පොහොර හොඳයි කියලා සහතික කළා කියලයි. ඇත්තම කතාව අපි මෙහෙන් අපි යවපු නැව තියෙනවනේ. ඒක හොඳටම සුදුසුයි කියන සිංගප්පූරුවේදී ඔප්පුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇතුලේ. අපි නොදකින ඔබතුමාලත් ඒක දැනම හොයන්නේ නැති ප්‍රශ්නයක් කියනවා. රාජ්‍ය ඇමතිවරයාගේ මේ ප්‍රකාශය ඉතා බරපතලයි. ඒ කියන්නේ අහිතකර ශුද්‍රජීවීන් නැති පොහොර වලට වැරදි සහතිකය දුන්නේ කවුද? ඒ කියන්නේ අපේ රටේ විද්‍යාඥයින්ගේ වාර්තා වැරදිද? එහෙමනම් ඇයි චීන පොහොර නැව හරවල යවුවේ? අනාගතයේ අපේ රටට ගේන කාබනික පොහොර සිංගප්පූරු සහතිකය යටතේ ගේන්න හදනවද? එහෙමනම් අපට ශාක නිරෝධායන අංශයක් අවශ්‍ය නැහැ. බොහොම වගකීමෙන් කියනවා හිටපු කුෂිකර්ම ඇමතිවරයාට අපේ සත්ව නිරෝධායන ඒ සම්බන්ධව ඉන්න නිලධාරීන්ගේ සහතිකය ගැන අපි 100ට 200ක් වග කියනවා. අපි දන්නවා මේ කසක වෙන්නේ නැවත වතාවක් ඒ අසූචි නැව මේ රටට ඊළඟ යල් කන්නට කලින් ගොඩ බාණ්ඩ තමයි මේ ඇමති ඇමතිවරුන්ගේ කල්පනාව තියෙන්නේ. ඒකට අපි සම්පූර්ණ විරුද්ධයි. එහෙම ගියොත් නැවත වතාවක් අපි අධිකරණයට යන්න අපේ නිලධාරීන් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. රාජ්‍ය ඇමතිවරයාට අනුව නිර්දේශ නිකලල් චීන පොහොර නැවට වැරදි සහතික දුන් නිලධාරීන් ගැන පරීක්ෂණ සිදු කරනවලු. කාගෙද ඒකට වැරද්ද වෙලා තියෙන්නේ? වැරද්ද වෙලා තියෙන්නේ පැත්තක වැරද්දක් වෙලා තියෙනවා. මොකද මෙහි ඒක හඳුනා ගන්න නැති වෙන්න සිංගප්පූරුවේදී ඒක නිවැරදි පොහොරක් නිසා මොකද ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් කරනවා දැන් මේක. එහෙමනම් ඒ නිලධාරීන් කවුද? ඔවුන් චීන පොහොර නැවට අහිතකර ශුද්‍රජීවීන් දැම්මේ කොහොමද? මේ සියල්ල හෙළිකළ යුතු බව අපේ අදහසයි. එහෙම නැතුව හුදෙක් කතා සාප්පු බවට පත්කොට ආයේ චීන ශුද්‍රජීවීන් මෙහි ගේන්න එපා කියන එක මතක් කළ යුතුයි. මාර්තු වන විට ශින්ඩාවෝ පොහොර ආයේ එනවා කියන එක සත්‍යයක්.
මේ නැව මාර්තු අප්‍රේල් වගේ ආවොත් අනිවාර්යයෙන් බේරුම්කරණයේ අධිකාරික ක්‍රියාමාර්ගය හැටියට ඒතර ඒක අපිට පුළුවන් වහාම මේ ඊගාව කන්නේ මුලදී පාවිච්චි කරන්න යුසුම් ගත කරලා තිබුණේ මෙට්‍රික් ටන් 90000කට අප්‍රේල් එකම තමයි ඊගාව කන්නේ පටන් ගන්න. ඒ වෙලාව වෙනකොට පොර මෙහෙ ඇවිල්ලා තියෙනවා. චීනය කොතරම් බලවත්ද කියලා කියනවනම් චීන පොහොර නැවට ණයවර ලිපි නිකුත් කළ අපේ රටේ ප්‍රධාන පෙළේ බැංකුවක් වූ මහජන බැංකුව අසාදු ලේඛනගත කළා. අධිකරණයෙන් එළඹි එකඟතාවයෙන් පසු මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කරන්න අද චීනය කටයුතු කරලා තිබෙනවා. හරි පෝර ආවේ නැත්නම් අනාගතයේ අපේ පස, අපේ ශාක, අපේ සංවේදී කලාප චීන අහිතකර ශුද්‍ර ජීවීන්ගේ තෝතැන්නක් වනු ඇති. පූජ්‍ය බත්තර මුල්ලේ සීලරතන හිමියන්ද අද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හමු වී රටේ පවතින පොහොර අර්බුදය ගැන සාකච්ඡා කළා. ජනාධිපති හුරා මාම කෙච්චක් වටිනාතනේ වැඩපොජ්ජක් තමයි සූදානම් පොජ්ජ මන්ද කරුවේ. හැබැයි මේතනේ වටිනාතන වැඩපොජ්ජක් මන්ද වුණාට මේතන ආරම්භ තැන මන්ද කරුවා ඉක්මන් තැන වැඩි තැනයි. ගමන් පොජ්ජෙම්ම නතර පොජ්ජ මන්ද කරන එකම නෙවෙයි තිබවුවේ. ක්‍රමක්‍රමයෙන් මේතන නතර පොජ්ජ මන්ද කරගෙන මං ගච්ඡා. තත්ත්වය කොහොම වුණත් අඩු මිලට ජනතාවට සහල් දෙනවා කියලයි ඇමති බන්දුල පවසන්නේ. මම සාතිකයක් ලබා දෙනවා මේ රටේ ජනතාවට මොනම තත්ත්වයක් යටතේදීවත් පොදු ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සාල් කිලෝවක් අපි පුළුවන් තරම් උත්සාහ දරනවා රුපියල් 100ට අඩුවෙන් දෙන්න. 105ට වඩා වැඩියෙන් නාඩු කිලෝවක් අලෙවි කරන්නේ සතොස ඇතුළු සම්පකාර ඇතුළු රාජ්‍ය අලෙවි ජාලයේ මගින් ඒ අලෙවි කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. ඉතා හොඳ තත්ත්වයේ සම්බ කිලෝකුත් රුපියල් 130ට වඩා වැඩි මිලට අලෙවි නොවන ආකාරයට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ සඳහා ගත්ත ප්‍රධාන ක්‍රියාමාර්ග තමයි ඊයේ දිනේදී නාඩු සාල් මෙට්‍රික් ටන් ලක්ෂ 2කුත් සම්බ සාල් මෙට්‍රික් ටන් ලක්ෂයකුත් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. පුද්ගලිකාංශයටත් සාල් ආනයනය කරන්නට ඉඩ ප්‍රස්තාව ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ වන විට රේගු වාර්තා අනුව පුද්ගලිකාංශයේ මෙට්‍රික් ටන් 1,60,000ක් පමණ ආනයනය කරලා තිබෙනවා. 2022 යලකන්නය සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපීම සඳහා වූ පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භීමටත් දේශීය නිෂ්පාදකයන් විසින් නියම ප්‍රමිතියට අනුකූලව 2022 යලකන්නය සඳහා සපයනු ලබන කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙක මගින් මිලදී ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු හෙට දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. ඒ අනුව එම ඉදිකිරීම් වලින් පසු කොළඹ වරාය ලොව හොඳම වරාය 5 අතරට ගෙන ඒමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීමෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ හෙට දවසේ ආරම්භ වෙනවා. මේ පර්යන්තයේ මුළු දිගින් මීටර් 1320ක් බවට පත් වෙනවා. ඒ වගේම මුළු භූමි ප්‍රමාණය හෙක්ටාර් 75ක් කියන භූමි ප්‍රමාණයක තමයි මේ මුළු පර්යන්තයේම පිහිටීම සිදු වෙන්නේ. ඒ වගේම මේ පර්යන්තයේ වැඩ නිම වෙනවා අපි 2024 7 මාසේ 4 වෙනිදා වෙනවා. අවසන් වශයෙන් 2024 7 මාසේ 4 වෙනිදා වෙනකොට දොඹකර 12ක් STS ඒ වගේම ARMG දොඹකර 40කින් යුක්ත අංග සම්පූර්ණ පර්යන්තයක් බවට මේ පර්යන්තය මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන පර්යන්තයක් බවට පත් වෙනවා. මේ ලෝකයේ ප්‍රබලම වරායක් බවට පළවෙනි පරායවල් 5 අතරට එන්න පුළුවන් වරායක් බවට කොළඹ වරාය පත් කරන ගමන් මාර්ගයේ මේ ආරම්භය තමයි අපි සනිටුවහන් කරන්නේ. යහපාලන ආණ්ඩුවේ ඇතැම් පුද්ගලින් තමන්ට රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට ඉඩ ලබා දුන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. යහපාලන රජයේ හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අද ඊට පිළිතුරු ලබා දුන්නා. යහපාලන ආණ්ඩුව විනාශ කළේ හිටපු ජනාධිපතිවරයා බවටයි ඔවුන් චෝදනා කළේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලන සහ සම්මන්ත්‍රණ මෙන්ම වැඩසටහන් අතරතුර සිදු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ පාර්ශවය පසුගිය දින කිහිපය තුළම අදහස් පළ කළා. අද දින මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ ඇතැම් මැති ඇමතිවරුන්ගෙන් තමන්ට ලැබුණු කුඩම්මාගේ සැලකිල්ල පිළිබඳව අදහස් පළ කළා. මගේ පාලන කාලය තුල 2015 මම බොහොම පවිත්‍ර චේතනාව
තෘෂ්ණාවෙන් රාජපක්ෂ මහත්තුරුන්ගේ ආණ්ඩුවෙන් එළියට ආවේ රට කොට ගන්න. නමුත් මගේ අනික් පාර්ශවයේ ඒ සඳහා ඉඩ දුන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම ආණ්ඩුවක් හැදුවා ආණ්ඩුව ඇතුලේ. ඒක නිසා අපි බලාපොරොත්තු දේවල් ඉෂ්ට කරන්න බැරි වුණා. නමුත් අපි බොහෝ වැඩ කොටසක් කළා. යහපාලන ආණ්ඩුවට පොහොට්ටුවේ මහත්තුරු වෙන්නට මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. යහපාලන ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරපු ආණ්ඩුවක් මේ රටේ. මම කිසි දවසක ජනාධිපති කාලේ නඩුවක් පිළිබඳව කිසිදු විනිශ්චයකාරතුමෙක් සමග කිසිම ශේෂ්ත්‍රයක මහේස්ත්‍රාත්තුමාගේ ඉඳලා අග්‍රවිනිශ්චයකාරතුමා දක්වා කිසි දවසක මම නඩුවක් පිළිබඳව කතා කරලා නැහැ. අපි මේ ආයතන වලට ස්වාධීනත්වය දුන්නා. මගේ ආණ්ඩු කාලේ කවදාවත් අමාත්‍යාංශ ලේකම්ලා තනතුරු දරපු අය ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බෑයි කියලා ඉල්ලා අස් වෙලා ගියේ නැහැ. හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කරන මෙම ප්‍රකාශයන්ට පසුගිය යහපාලන රජයේ හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අද මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස සිය ප්‍රතිචාරයන් දැක්වුවා. එතුමගේ දේශපාලනය ඕන විදිහට කරාට කමක් නැහැ. නමුත් ඒ කරන එක තුල අනිත් අයගේ කීර්ති නාමය නැති කිරීම අප එදා ඉඳන් ආරක්ෂා කරපු UMP එක නැති කරන්න හදන එවැනි දේවල් වලට ඉඩ තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මතක් කරන්න කැමතියි. මෙතුමා අමතක වුණත් මතක් කරන්න කියන දෙයක් තමයි එක්සත් ජාතිය පක්ෂේ සාරවත් ඡන්ද ප්‍රමාණය තුලින් තමයි ජනාධිපති වුණේ කියන එක අපි මතක් කරන්න කැමතියි. අපි එක්සත් ජාතිය පක්ෂේ නැති කරන එක තමයි අපිට තියෙන වේදනාව. මෙතුමා මේ ප්‍රශ්නේ ඇති උනේ ඇයි කියන එක මට හොඳින් කරුණු සහිතව දෙන්න පුළුවන් 100ක් තිබ්බත් මම 6ක් 7ක් තමයි මේ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ. එතුමා චරිත ඝාතන කරාට මගේ දේශපාලන ගමනේ වගේ කිසි දෙයක් ඇති කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. නම එතුමාට මතක් කිරීම මගේ සතු කාර්යභාරයක් නිසා මම මේ අවස්ථාවේදී මේ ෆයිල් 7 මෙතන තියෙන ප්‍රසිද්ධ කරන්නේ නැහැ. නමුත් මම එතුමාට අභියෝග කරනවා මේකේ අසත්‍යතාවයක් තියෙනවා නම් එතුමාගේ ප්‍රසිද්ධ විවාදයකට එන්න මේ සම්බන්ධයෙන් විවාද කරන්න. අපි බොහෝ කැපීම් කරලා අපේ අවස්ථා නැති කරගෙන අපි ජනාධිපතිවරයෙක් පත් කරගත්තාම ඊට පස්සේ ඒ ජනාධිපතිවරයා නිර්පාක්ෂිකයෙක් වෙනවා කියලා ආවට පස්සේ ආපහු පක්ෂ දේශපාලනයේ පටන් අරන් ඒ වෙනත් ගමනක් යනකොට ඒ ගැටලු හැමෝටම ඇති වෙන තත්ත්වයක්. ඉතින් එතකොට දැන් එහෙම අපි හැමෝටම ප්‍රශ්න තිබුණා. අද ආණ්ඩුවේ අප්‍රසාදය හමුවේ විකල්පයේ විදිහට මෛත්‍රීපාල සිරිසේන තෝරගනී කියන මහා විශාල මනෝභාවයකින් ඉන්න මෛත්‍රීපාල සිරිසේනට කියනවා අමුඩේ ඇඳගෙන ආපහු පොළොන්නරුවේ දිව්වත් මේ රටේ අහිංසක ජනතාව රවට්ටන්න බෑ. යහපාල ආණ්ඩුව අසාර්ථක කරේ වෙන කවුරුත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. යහපාල ගමනේ ජනවරම කාලකන්ණි විදිහට පාවා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. නැවත ගෝඨාභයලා බැසිල්ලා මහින්ද රාජපක්ෂලා බලයට ඇවිල්ලා රට විනාශ කිරීමේ ප්‍රධාන හවුල්කාරයා චෝදිතයා වෙන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඔයාට කාලේ දුන්නනේ. ඔයාට තිබුණනේ ඔය චණ්ඩි වැඩ ටික පාවිච්චි කරලා ඔය හොරු ටික අල්ලලා කුදලලා අවශ්‍ය විදිහට දඬුවම් දීලා තිබුණා නම් මේ හොරු අද මේ රට කන්න නැවත පාලනයට එන්නේ නැහැ. අපි මේ 2015 දී එතුමාගේ හැසිරීමත් වර්තමානයේ එතුමාගේ ක්‍රියාකලාපයත් අරගෙන බැලුවම අපට පැහැදිලි වෙන්නේ එක්ක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා විදේශ ඔත්තු සේවාවක නියෝජිතෙක් එහෙම නැත්නම් මේ රටේ එරෙහිව ක්‍රියාත්මක වෙන දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවෙක් කියලා. අද සියලු ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහළටම ඇද වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ ජනතාවට ආහාර සහ ඖෂධ සපයාගත නොහැකි තත්ත්වයක් වත්මන් පාලකින් උදා කර ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. මේ මොහොත වෙන විට ජාතිවාදයේ ආගම්වාදයේ අවුස්සගෙන එය පාවිච්චි කරලා රටම කෑලි වලට බෙදලා බලයගත්තු ආණ්ඩුව රටේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නට බැරිව රට අන්ත පරිහානියට ලක් කරමින් සිටිනවා. පොදු ජනතාවට ලබාගත යුතුව තිබෙන ආහාර ද්‍රව්‍ය ටික ලබා ගන්න බෑ. කෘෂි කර්මාන්තයේ ගොවිතැන කරගෙන යන්නට බෑ. රට තුල බල ශක්තිය අර්බුදයක් තිබෙනවා. අපිට අහන්නට ලැබෙනවා ඉදිරියේදී තවත් විදුලි විසන්දවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි කියලා. දුර්වල ආර්ථික කළමනාකරණය තුල රාජ්‍ය ආදායම අහිමි වීම තුල Moody's Fitch Standard and Poor කියන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලින් ලංකාව පහළට වැටුණා. මේ රට මේ පඹ ගාලේ පැටලෙව්වේ වීරත්වයේ විකුණලා සූරත්වයේ විකුණලා බලයට ආපු වැඩබැරි ආණ්ඩුවයි. මේ රට වැටී තිබෙන මහා අගාධෙන් ගොඩ ගන්නට සමගි ජන බලවේගය අපි සූදානම්. අපිට ඒ හැකියාව තිබෙනවා. අපිට ඒ දක්ෂතාවය තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වලට ස්ථිර නිවාස ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන තවත් නිවාස ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක් වෙතයි දැන් අවධානය. දැනට
නිවෙස් හිමිකාරීත්වයක් නොමැති දැනට කුලී නිවාසවල ජීවත් වෙන මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී පවුල්වලට ස්ථිර නිවාස ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සොඳුරු මහල් නිවාස වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දීලා තිබෙනවා. ආරම්භක මුදල හැටියට රුපියල් ලක්ෂ 5ක් ලබා දීමෙන් නිවසක් වෙන් කරගෙන ඉදිරි වටිනාකම වසරක් තුලදී ගෙවි යන ආකාරයෙන් ලබා දීම හරහා නිවසක අයිතිය ලබා ගැනීම වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු රන් පොකුණ ගම පිහිටි ඉඩම් කොටසක නව නිවාස 72කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම පිණිස අවශ්‍ය යෝජනාවට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. කෙහෙලි රඹුක්වැල්ල මැතිතුමාත් මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන් විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඉදිරි කාලය තුල උතුරු අයර්ලන්තයේත් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන පුරප්පාඩු වෙනුවෙන් සුදුසුකම්ලාභී ශ්‍රී ලාංකීය වෘත්තිකයින් යොමු කිරීම වෙනුවෙන් අදාළ අවබෝධයක් ගිවිසුම සකස් වන විශේෂයෙන්ම වෛද්‍ය සහ හෙද අංශවල ඇතිවන පුරප්පාඩු ඇතුළු අනෙකුත් සෞඛ්‍ය අංශවල ඇතිවන පුරප්පාඩු වෙනුවෙන් සුදුසුකම්ලාභී පුද්ගලයින් මෙරටින් පිටත් කිරීම වෙනුවෙන් එම අවබෝධයක් ගිවිසුම හරහා ඉඩ සැලසෙනවා. ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තවත් සීනි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. මෑත කාලේ තාම කතාබහට ලක්වෙච්ච වැදගත් පනතක් ඊයේ කෘෂිකර්ම අමාත්‍යතුමාන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ තමයි සත්ව සුබ සාධන පනත් කෙටුම්පත එතුමාන් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. අනුමැතිය ලබා දීලා තිබෙනවා. විශේෂයෙන් සත්ව සුබ සාධන වෙනුවෙන් බලාපොරොත්තු රසක් තියන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ සෑම කෙනෙකුටම ඉතාම සුබ ආරංචියක්. නාවලපිටිය නවතිප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් රෝගියෙකු හමු වී තිබෙනවා. ඔහු ඉන්දියානු ජාතිකයෙකු බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. අදාළ පුද්ගලයා අවසන් වරට උගන්ඩාවේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ පවුලේ සමාජිකින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් රෝගියෙකු තහවුරු වී තිබෙනවා. ඔහු ඉන්දිය ජාතිකයෙක්. අදාළ පුද්ගලයා පසුගිය 25 වනදා උගන්ඩාවේ සිට මෙරටට පැමිණ ඇති අතර එදින සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නැහැ. නමුත් ඔහු යළිත් ඉන්දියාව බලා යාමට පසුගිය 28 වනදා PCR පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඒ අනුවයි ඔහු ඔමික්‍රෝන් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙන්නේ. අදාළ පුද්ගලයා ශ්‍රී ලාංකික කාන්තාවක් සමග විවාහ වී සිටින අතර ඇය නාවලපිටිය නවතිස්පනේ හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 12 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. ඉන් ඔහුගේ බිරිඳද කොවිඩ් වෛරස් ආසාදිතයෙකු බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. දැනට ඔමික්‍රොන් ප්‍රභේදය ගැන කතා කරත් අපි දන්නේ නැහැ ඉස්සරහට තවත් ප්‍රභේද එන්න පුළුවන්. අපි කවුරුත් තව මාස කීපයක් COVID-19 ඒ වෛරස් ප්‍රභේදයත් සමග අපිට මේ ගමන යා යුතු වෙනවා. අපි කැමැත්ත හෝ අකමැත්ත තිබ්බත් අපිට අනිවාර්යෙන් ඒක කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ තියෙන ආරක්ෂක ක්‍රම භාවිතා කරමින් උපරිමයෙන් තමන්මුත් ආරක්ෂා වෙලා තමන් අනිත් අයටත් මෙම රෝගය නොදී තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන්න අධිෂ්ඨාන කරගන්න. ඒවා තවදුරටත් විවිධ ප්‍රභේද. නමුත් අද ලෝකයේ CDC සෙන්ටර්ස් වගේ ඔක්කොම ගත්තම ඇමරිකාවේ තියෙන හැමෝම පිළිගන්න එක. ඒ වගේම යුරෝපෙත් පිළිගන්න දේ තමයි වැක්සින ලබා දීමේ මේ ව්‍යාප්තිය සෑහෙන දුරට වළක්වා ගත හැකියි. මොකද සම්පූර්ණ වශයෙන් ආරක්ෂාව නැතුණත් සෑහෙන දුරට ඒ අලුතෙන් ඇති වෙන ප්‍රභේද වලට ආරක්ෂාව ලැබෙනවා කියන්නේ. ගැබිනි මවුරුන්ට තියෙන අවදානම සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. රෝගය වැළඳෙන්න පුළුවන්. නමුත් මරණයටපත් වීමත්, දැඩි ලෙස රෝග අතුරු වීමත්, රෝහල ඇතුළත් කිරීමත් සිදු වෙන්නේ නැහැ. තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තවත් අය හිතුවේ මේක බලෙන් ගහන වැක්සිනයක් කියලා. එහෙම කිසිවක් මෙතන ඇත්තෙත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට අවස්ථාවක් දීලා තියෙනවා තමුන්ගේ ළමුන් එන්නත් කරණය කර ගැනීම. මෙය ඊටාම බුද්ධිමත්ව පාවිච්චි කළ ජනතාව පුහු තර්කවලට නොරැවටි ඇවිල්ලා එන්නත ලබා ගැනීම කියන එක තමයි අපේ බලාපොරොත්තුව. මේ අතර වයස අවුරුදු 18ට අඩු දරුවන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරන්න එපා කියලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨ අධිකරණයට පසුගියදා ඉදිරිපත් කෙරුණා. එම පෙත්සම සලකා බැලීම ජනවාරි 31 වනදාට කල් තබනු ලැබුවා. පුද්ගලයින්ට බලහත්කාරයෙන් එන්නත ලබා දීමේ හැකියාවක් නැති බව පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දුන්නා. ව්‍යවස්ථාදායකයේ අනුමැතියක් නැතිව මෙවන් නීති පැනවීමට ඇමතිවරයාට හෝ වෙනත් අයෙකුට අවසර නැති බවද පෙත්සම්කරුවන් ප්‍රකාශ කළා. මෙහිදී වග උත්තරකරුවන් ලෙස අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
කැනඩාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට එක්සත් ජනපදයේ සිය රටවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. ඒ දැඩි ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් මිලියනය පසු කර තිබෙනවා. ඉන්දියානු ජනතාවගේ හදවත් දිනාගත් ලතා මංගেশකර් කොවිඩ් ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ නව කොවිඩ් රෝගීන් 1,79,723ක් වාර්තා වී තිබෙනවා. පසුගිය වසරේ මැයි මාසයෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙයයි. ඉන්දිය පාර්ලිමේන්තුවේ 400කට වැඩි පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. බොහෝ ආසාදිතයින්ගේ රෝග ලක්ෂණද පෙන්වන්නේ නැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ සඳුදා සිට පිහිනුම් තටාක සහ ව්‍යායාම මධ්‍යස්ථාන වසා දමනු ලැබුවා. එසේම පෙබරවාරි 15 වනදා දක්වා ප්‍රාන්තය තුළ පාසල්ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දිය ජනප්‍රිය ගායිකා ලතා මංගেশකර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය නියුමෝනියාවෙන්ද පෙළෙන බවයි වාර්තා වන්නේ. මේ වන විට ඇයව මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඇය සිය මధుර ගායනයෙන් ජනතා සිත්සතන් සුවපත් කළා. ඒ නිසා ලතා මංගেশකර්ව හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ නයිටින්ගේල් ලෙසයි. ඕස්ට්‍රේලියාවේ COVID-19 රෝගීන් මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. මින් අඩකට වඩා ප්‍රමාණයක් පසුගිය සතියේ හමු වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සෙනසුරාදා දිනය තුළ පමණක් පළමු වරට ඕස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල නැවත කොවිඩ් සීමා හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. එසේම රෝහල්වල හදිසි නොවන සමහර සැත්කම් අත්හිටුවා තිබෙනවා. නිව් සවුත් වේල්ස්හි සමාජ ශාලා තුළ විනෝද වෙමින් මත්පැන් පානය කිරීමද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. උගන්ඩාවේ සියලුම පාසල් වසර 2ක කාලයක් වසා දමා තිබුණා. දැන් එම පාසල් යළි ආරම්භ කිරීමටයි උගන්ඩා රජය පියවරගෙන ඇත්තේ. පාසල් ආරම්භ කළ විට 30%ක්වත් පැමිණෙන්නේ නැති බවට උපකල්පනය කෙරුණා. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ බොහෝ අය විවාහ වීම සහ දරුවන් ලැබීමට ආසන්න තත්ත්වයේ පසුවීමයි. වසර 2ක් පාසල් වසා දැමීමෙන් මිලියන 15කට වැඩි සිසුන් පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි උගන්ඩා බලධාරීන් පවසන්නේ. සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් පාසල් පැමිණ තිබෙනවා. අපේ දරුවන්ට යලි මෙවැනි විපතක් වීමට ඉඩ තබන්නේ නැති බව එරට සෞඛ්‍ය බලධාරීන් අද අවධාරණය කළා. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආකාන්තාවක් සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 5 වන මහලින් බිමට පැනීමෙන් එම කාන්තාවගේ මරණයට හේතුව පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මියගිය කාන්තාව බහරව සිටි නිලධාරිණියන්ගේ අතපසුවීමකින් මෙම මරණය සිදු වූවාද. ඒ පිළිබඳව වහා සොයා බලන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන සිටි 46 හැවිරිදි කාන්තාවක් අද අලුයම් කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ 5 වන මහලෙන් බිමට පැන මියගොස් ඇති බව වාර්තා වෙනවා. මෙලෙස මියගිය කාන්තාව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ. එසේම එම කාන්තාව බාරව සිටි නිලධාරිණියන් අතින් යම් අතපසුවීමක් සිදු වී ඇද්දයි විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙම කාන්තාව එම ගොඩනැගිල්ලේ පස්වන මහලේ පිහිටි වැසිකිළියකට රැගෙන ගොස් තිබිටි අවස්ථාවක මෙම වැසිකිළි කවුළුවෙන් එළියට පැනීම නිසා මිය ගොස් තිබෙනවා. මෙම කාන්තාව රුපියල් 6,83,40,000ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිලි අනුව අත්අඩංගුවටගත් කාන්තාවක්. ඒ වගේම මෙම කාන්තාව භාවිතා කරනු ලැබූ දුරකථනාංක හැඳුනුම්පත් සියල්ල ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබෙනවා. කෙසේ වුවත් ඊයේ දින කළුබෝවිල ප්‍රදේශයේ මෙම කාන්තාව සිටි බවට ලැබුණු තොරතුරක් අනුව ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා. ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධව කොටුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොළඹ මධ්‍යමගේ අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මෙම කාන්තාව බාරව සිටි මෙම නිලධාරීනියන් අතින් අතපසුවීමක් වැරද්දක් ඒ වගේම නොසලකා හැරීමක් සිදු කර තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට ක්‍රියා කරන බව සඳහන් කළ යුතුයි.
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා සිදු කරන ලද ප්‍රකාශය මුළුමුනින්ම ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. පසුගියදා කාදිනල් හිමියන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් පොලිස් මූලස්ථානය මේ බව ප්‍රකාශ කළා. අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කරන ලද චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සත්‍ය සොයා යන සම්මන්ත්‍රණය මැයින් සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පහත සඳහන් ප්‍රකාශයන් සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. එම ප්‍රකාශයන් අතර පාස්කු ඉරුදින ප්‍රහාරය වර්තමාන රජයේ කුමන්ත්‍රණයක් බවත් විමර්ශකයින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අකමැති බවත් ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන එය සිදුවීමට ඉඩ දී තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ඔහු සහරම් හෂිම්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගෙන තිබියදී බවත් එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාව විසින් නිර්දේශ කර තිබෙන කරුණු පිළිබඳ විමර්ශන සිදු නොකරන බවත් දේශපාලකයන් විසින් පොලිසියට බලපෑම් කළ බව සහ පොලිසිය ස්වාධීන විය යුතු බවත් මේ අතර පොලිස්පති විසින් දේශපාලකයන්ගේ ප්‍රකාශයක් ජනතාව වෙත ඉදිරිපත් කළ බවයි. එමෙන්ම අදාළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි පොලිසිය සිය නිවේදනයෙන් පවසන්නේ. ශ්‍රී ලංකා පොලිසිය මගින් අනාවරණය කරගත් කරුණු අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් පවරමින් සැකකරුවන් 42කට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් එම නිවේදනයෙන් සඳහන් වන්නේ. මෙවැනි ආකාරයට තවදුරටත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව අවශ්‍ය කරන විමර්ශන කටයුතු සිදු කරන බවත් ඒවා ඉතාමත්ම අපක්ෂපාතීව සිදු කරන බවත් පවතින තොරතුරු මත අධිකරණයේ නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි සොයමින් ඒ අනුව කටයුතු කරන බව ඒ වගේම මෙහි තිබෙන සංකීර්ණ බව නිසා ඒ සඳහා යම් කිසි කාල සීමාවල් ගතවන බව ඒ වගේම සාක්ෂි අනාවරණය කර ගැනීම සාක්ෂි තහවුරු කර ගැනීම ඒවා සාක්ෂි වශයෙන් යොදා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීම මේ සියලු කරුණු සලකා බැලීමේදී යම් කාලයක් ගතවන බව අප විසින් සඳහන් කළ යුතුයි. දැන් අධිකරණ පුවත් විශේෂාංගය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටින බව කියන හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබෙනවා. 2016 වසරේ පෙබරවාරි මාස රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියකට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාටලි චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහි නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය කළා. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර පාටලි චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. උදේ ගම්මන්පිල මහතා සිය නීතිඥවරු මාර්ගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම නියෝගය සිදු කළා. වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු මුදාහරින ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් නිකුත් කළ නියෝගයකට එරෙහිව ඉදිරිපත් කළ අභ්‍යාචනයක් සලකා බැලූ අභ්‍යාචනාධිකරණ විනිසුරු දෙදෙනෙකු අද ඉවත් වුණා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහලේකම් කේ.ඒ. රෝහණදීර යන මහතුරු විසින් මෙම අභ්‍යාචනා ඉදිරිපත් කර තිබුණා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නැවතත් තෝරාපත් කරගෙන තිබෙනවා. එම සංගමයේ 2022-2023 වසරේ ලේකම්වරයා ලෙස තෝරාපත් කරගෙන ඇත්තේ නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතායි. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේ 2022-1-18 ඉදිරිපත් කෙරෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල්තැබීමේ විවාදයක් 19 සහ 20 යන දින දෙකේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජේ.එල්. පීරිස් මහතා සහ කොරියානු ජනරජයේ ජාතික සභාවේ කතානායක පාක් බයොන් සෙන් මහතා අතර හමුවක් සෝල් නුවර පිහිටි කතානායක කාර්යාලයේ ජාතික සභාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ බොරලුගොඩ සිංහා ලෙස විරුදාවලියලත් පිලිප් ගුණවර්ධන මහතාගේ 121 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අවිස්සාවේල්ල බොරලුගොඩ පිහිටි පිලිප් ගුණවර්ධන මහතාගේ සමාධියට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිකිපුල ප්‍රාදේශීය බල ප්‍රදේශයට වනාලි කඩා වැදීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. ඒ හේතුවෙන් ප්‍රදේශය ආවරණය වන පරිදි අලිවැටක් ඉදිකිරීමට එකඟ වී තිබෙනවා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මතයි. ඉතිහාසයේ පළමු වතාවට පසුගිය වසරේ පින්නවල අලි සංරක්ෂණාගාරයේදී පිරිමි නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහි වුණා. ඔවුන්ට නම් තැබීමේ හස්තිනාම මංගල්‍යය අද පැවැත්වුණා. නිවුන් අලි පැටවුන් දෙදෙනාට දිසා සහ සජ්ජන ලෙස නම් තබා ඇති අතර මෙම උත්සවය පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජර්මන් ශ්‍රී ලංකා ආයිබෝවන් සංවිධානයේ නිර්මාතෘ අධ්‍යක්ෂ කෙනෙලියා විල්මෙන් මහත්මිය වසර ගණනාවක සිට බෙන්තොට සහ බේරුවල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට සමගාමීව එම පවුල් සඳහා මූල්‍යාධාර පිරිනැමීම අද සිදු වුණා. ඒ බේරුවල පාදාගොඩදී. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.